හරි අදත් අපි ප්‍රශ්න උත්තර ටිකක් කතා කරමු. දැන් මම ඔයගලන්ට Excel ගණන් ඇක්සෙෂන් ඒවා ගොඩක් කියලා දීලා තියෙනවා. නමුත් අපි තියරි කොටසකුත් බලමු. දැන් ස්ක්‍රීන් එක පේනව නේද දරුවෝ? තාම ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් කියන්න. දැන් පේනවද ස්ක්‍රීන් එක? පේනවා. හරි එතකොට මෙතනදී මෙන්න මේ තියරි ප්‍රශ්නයකට අපි උත්තර ලියන්න බලමු. දැන් මම ඔයගලන්ට Excel Word අන්න ඒවට උත්තර ලියන ආකාරය කිව්වා. අපි තියරි ප්‍රශ්නයක් බලමු. මෙන්න මේකට උත්තර ලියන්න බලන්න පහත ඡේදයේ A D ලේබල් වලට සුදුසු මෘදුකාංග වර්ගයේ දී ඇති ලයිස්තින් තෝරා ලියන්න. එතකොට A කියලා දාලා මෘදුකාංගය මොකද්ද? B මෘදුකාංගය මොකද්ද? C මෘදුකාංගය මොකද්ද? උත්සාහයක් දරන්නකෝ බලන්න කරන්න. හරි නම් බලමු මේ ප්‍රශ්නෙට පිළිතුර. ඒ කියන්නේ මොකක්ද කියලා බලමු. 2011 මේ 2013 අවසරවල වර්ෂාපතනය රටා සසඳන මෙන්ම නිපුණගේ ගුරුතුමිල්ල 2011 අවසරවල මාසික වර්ෂාපතනය දත්ත තිබෙන වෙබ් අඩවිගේ නොදන්නා බැවින් ඔබම දත්ත සොයා ගැනීමට සියුම් යන්ත්‍රයක් පළවෙනි එකට එන්නේ සර්ච් එන්ජින්. දෙවෙනි එක බලමු. ආයතා කර. ඉන්පස්සේ ඔහෙම දත්ත ප්‍රස්ථාර අපිට ගන්න පුළුවන් පැතුරුම් පත් මෘදුකාංග වලින්. ඒකට B එකට එන්නේ පැතුරුම් පත. දත්ත පැතුරුම් පතකට උත්තරය වුණ දැක්ක. මේක තමයි කතා කරන්නේ. පැතුරුම් පතකට ආදානය කර රේඛීය ප්‍රස්ථාරය. ඉන්පසු C වාර්තාවක් හදාගන්න පුළුවන් දත්ත සමුදාය. ඔයාගේ දෙවෙනි එක වැරදි. දෙවෙනි එකට එන්නේ පැතුරුම් පත. මොකද පැතුරුම් පතේනේ අපිට ප්‍රස්ථාර හදන්න පුළුවන්. ඉන්පසු C එකට එන්නේ වසරවල වාර්තාව සකසයි තමා සොයාගත් දෑ සමර්පණ මෘදුකාංගයක් භාවිතා කොට ඔහු තම පන්තියට පෙන්වයි.
तो D එකට එන්නේ සමර්පණ මෘදුකාංග. presentation ඔය විදිහට ඔක දාත්තනම් හරි. එතකොට මේක දැන් බලන්න ගැලපෙනවද කියලාත් බලන්න ඕන. එතකොට බලමු 2011 සහ 12 වසරවල වර්ෂාපතනය රටා මේ සැසඳෙනමින් නිපුණගේ ගුරුතුමය යෝගෙන් ඉල්ලයි 2011 සහ 12 වසරවල මාසික වර්ෂාපතන තත්ත්ව තිබෙන වෙබ් අඩවිය නොදන්නා බැවින් ඔහු එම දත්ත සොයා ගැනීමට සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරයි. ඉන්පසු ඔහු එම දත්ත පැතුරුම් පතකට ආදානය කර රේඛීය ප්‍රස්ථාර දෙකක් ඇඳ ඒ වසරවල මුළු වර්ෂාපතනයන් ගණනය කරයි. ඉන්පසු දත්ත සමුදායක් දත්ත සමුදායක් භාවිත කරගෙන 2011 සහ 12 වසරවල වර්ෂාපතන රටා සැසඳෙමින් වාර්තාව සකසයි. තම සොයාගත් දෑ සමර්පණ මෘදුකාංගයක් භාවිතා කොට උතම් පන්තියට පෙන්නයි. දැන්ට මේ විදිහට තමයි උත්තරේ එන්න තියෙන්නේ. එතකොට A එකට සෙවුම් යන්ත්‍රය, B එකට පැතුරුම් පත, C එකට දත්ත සමුදාය, D එකට සමර්පණ මෘදුකාංගය. ඉතින් ඕකේ මම හිතන්නේ එක අඩුපාඩුවක් තියෙනවා. ඒක පොඩ්ඩක් හදාගන්න එකක් දෙකක් පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා. මම මේ ඩොකියුමන්ට් එක කොහමද තේරෙනවා. එහෙනම් ඊළඟට දෙවෙනි එක හදන්නකෝ බලන්න. බලාගන්න දරුවෝ මෙන්න මෙතන මට පොඩි ප්‍රශ්නයක් ආවා. මම ඒක දැන් පොඩ්ඩක් චෙක් කරේ. මෙතන මේ දත්ත සමුදාය නෙමෙයි මෙතන එන්න ඕන වදංශ කිසුම් මෘදුකාංගය. එතකොට 100කට එන්න ඕන වදංශ කිසුම් මෘදුකාංගයක් භාවිතයට ගෙන 2011 සහ වර්ෂාපතන රටා සැසඳෙමින් වාර්තාව සකසයි. ඒ විදිහට තමයි මේ මාකින් ස්කීම් එකේ තියෙන්නේ. එතකොට මේකට එන්න ඕන වදංශ කිසුම් මෘදුකාංගයක්. word processor. එතකොට A එකට එන්නේ සෙවුම් යන්ත්‍රයක්, B එකට එන්නේ පැතුරුම් පත, C එකට වදංශ කිසුම් මෘදුකාංගය, D එකට සමර්පණ මෘදුකාංගය. ඔය විදිහට ඔක යන්නේ. ඒක මට ඒ කියන්නේ දත්ත සමුදායක් වෙන්න පුළුවන්. මොකද වාර්තාවක් අපිට වාර්තා හදන්න උපාංග දීලා තින්නේ දත්ත සමුදාය මෘදුකාංගය. නමුත් මේ හැටියට මෙතනද සුදුසු වෙන්නේ වදංශ කිසුම් මෘදුකාංගය. ඒකයි මම ඊතර පොඩ්ඩක් නතර වෙලා හිතුවේ. මම ආයේ ඒකයි මාකින් ස්කීම් එකට ගිහලා බැලුවේ. එතන දත්ත සමුදායට වඩා සුදුසු වෙන වදංශ කිසුම් මේ මෘදුකාංගය. ඉතින් 100කට එන්නේ වදංශ කිසුම් මෘදුකාංගය. හරි. දෙවෙනි එක හදන්නකෝ බලන්න. හරි එහෙනම් බලමු උත්තරේ. මෙතන පිළිතුරු ටික බලමු කොහොමද එන්නේ කියලා. A සිට G දක්වා ලේබල් කළ පහත දක්වා ඇති වගන්ති සලකන්න. එක එක වගන්තියේ ඇති හිතෙන් පිරීමට වඩා සුදුසු පිළිතුරු පහත දී ඇති ලැයිස්තුවෙන් සොයා ගන්න. වගන්තියට අදාළ ලේබල් සහ නිවැරදි පිළිතුරු පමණක් ලියන්න කියලා ඉතින් වෙබ් අඩවියකට ප්‍රවේශ වන විට මුලින්ම දර්ශනය වන වෙබ් පිටුව හඳුන්වන්නේ මුල් පිටුව හෝම් පේජ්. එතකොට ඒකට එන්නේ හෝම් පේජ්. හරි. B එක වෙබ් අඩවියකට ප්‍රවේශ වන විට මුලින් දර්ශනය වන වෙබ් පිටුව හඳුන්වන්නේ ඒක හෝම් පේජ්. B එක හිස්තැනක් වෙබ් පිටු සම්බන්ධ කිරීමට භාවිතා කරයි. මොනවද වෙබ් පිටු සම්බන්ධ කිරීමට භාවිතා කරන්නේ? අධිසන්ධාන එම නැත්නම් හයිපර්ලින්ක්ස්. අධිසන්ධාන වෙබ් පිටු සම්බන්ධ කිරීම සඳහා පාවිච්චි කරා. ඒක හරි. hyperlinks
C. වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී හිස්තැනක් වල ඇති රාම් වගු ආදිය භාවිතා කළ හැකිය. හරි එකක් පොඩ්ඩක් තියමු. ඊළඟට එක් මාතෘකාවකට ටොපික් අදාළ වෙබ් පිටුවල එකතුවක් අපි කියනවා වෙබ් අඩවියක් කියලා. ඒකත් හරි. එතකොට D එකට එන්නේ වෙබ් අඩවිය. ඒක හඳුන්වනවා වෙබ්සයිට් එකක් කියලා. වෙබ් අඩවිය සැලසුම් කරන නිර්මාණය කිරීම ප්‍රසිද්ධ කිරීම සඳහා භාවිතා වන මෘදුකාංග අපි හඳුන්වනවා වෙබ් සැකසුම් මෙවලම් authoring tools. ඒකත් හරි. HTML භාවිතයෙන් නිර්මාණය කළ වෙබ් පිටුවක් නැරඹීම සඳහා වෙබ් අතරික්ෂයක් භාවිතා කරන්න පුළුවන්. වෙබ් බ්‍රවුසර් එකක් වෙබ් අතරික්ෂයක් පාවිච්චි කරනවා. වෙබ් පිටුවක් දර්ශනීය යුතු ආකාරය ගැන උපදෙස්. හිස්තැනක් මගින් වෙබ් අතරික්ෂයට ලබා දෙයි. එතකොට මොනවාද වෙබ් සේවාදායකයා විසින් වෙබ් පිටුවක් දර්ශනීය යුතු ආකාරය ගැන උපදෙස්. වෙබ් පිටුවක් දර්ශනීය යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙන්නේ උපදේශක ඇමණු වලින් මාක් අප් ටැග්ස් වලින් තමයි ලබා දෙන්නේ. අර අපි උසුලන කියලා කියන්නේ අන්න ඒකට. එතකොට 100කට එන්න තියෙන උත්තරේ වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී ආකෘති ටෙම්ප්ලේට්ස් වල ඇති රාමු වගු ආදී භාවිතා කළ හැකිය. මොන විදිහට ඔක යන්න ඕන. right ඒ ටිකත් එතනත් අඩුපාඩු කීපයක් තියෙනවා. ඒකත් හදා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟට තුන්වෙනි ගාන හදන්න ඕන. හරි. අන්තිම කොටස තේරෙන්නේ නැහැ කියන්නේ මොන කොටසද තේරෙන්නේ නැත්තේ? මම කියන්නේ අන්තිම කොටස තේරෙන්නේ නැහැ කියලා කිව්වනේ.
හරි මේකෙන් කරන්න මොකක්ද කියලා දන්නවද? දැන් මේක අය වෙන මුකුත් ආලා නැහැනේ. කෙලින්ම ආලා තින්නේ මේ ගැලීම් සටහන අඳින්න කියලා විතරයි. මේකෙන් කරන්න පුළුවන් මොකද්ද කියලා තේරෙනවද? හවුද නැද්ද? මේකෙන් මොකද්ද කරන්නේ? ඒක ඇන්දද රූප සටහන? හරි ඒක ගැටලුවක් නැහැ. හරි දැන් මෙහෙම මට මේකේ දැනට කරපු රූප සටහන එවන්නකෝ. දැන් රූප සටහනක් ඇඳලා ඉතින් මට අන්න ඒක එවන්නකෝ. අපි එතන ඉස්සරහට බලමු. හරි බලමු. මේ තියෙනවා වගේ උත්තරේ. එතකොට පළවෙනි එක ඉන්පුට් T කියලා නම් දාන්න එපා. ඉන්පුට් ටෙම්පරේචර් වෙන්න ඕනේ. ඒකේ තියෙන නම ඒ විදිහට තියෙනවා. අනික එක සිංහල මීඩියම් නම් කරන්නේ සිංහල වචන පාවිච්චි කරන්න. මේක සිංහල වචන ටික දීලාම තියන්නේ ඒකයි. මෙහෙම T කියලා ගන්න බෑ. ඒක එතනම වැරදි දානවා. ටෙම්පරේචර් නම් ටෙම්පරේචර් සම්පූර්ණ වචනයම තියෙන්න ඕනේ. උත්තර ලියනකොටම හැමතිස්සෙම කියන්නේ මොකද්ද? කම්මැලි වෙන්න බෑ. එතන එහෙම කම්මැලි වෙලා තියෙනවා නම් ලකුණුත් කම්මැලි කමර තමයි හම්බෙන්නේ. ආයෙ වැඩේ කරන්න එපා. ඒකට ඊළඟට ඒක එතන අවුලක් තියෙනවා. ඒකට if temperature බලමු. එතරම් අර T කියලා තියෙන්නේ. ඉතින් ඒකින්ද එතන කේස් එකක් තියෙනවා. ඒක shape if එක තියෙනවා. කො ඔව්ද නැද්ද කියලා සටහනක් නැහැ. ඔව් එක කොතනද නැත එක කොතනද කියලා සටහනක් නැහැ. ඔව් එක කොතනද නැත එක කොතනද yes no සටහනක් නැහැ. මට ඔන්න ඔය අඩුපාඩු ටික හදලා ඔය කාය එවන්නකෝ අපි ඊට පස්සේ බලමු. මොකද අඩුපාඩු තියාගෙන මට මෙතනින් එහාට බලන්න බෑ. මෙතන ඔව් නැත ඔයාට හිතෙන ආකාරයට ඒක හරි කියලා හිතෙන ආකාරයට සටහන් කරන්න. මෙතන T එක ටෙම්පරේචර් කියලා දාන්න. ඒක කරලා මට එවන්න ඔය කෙටි යෙදුම් පාවිච්චි කරන්න බෑනේ. ඒක කරලා මට ඉක්මනට යන්නකෝ. හරි එහෙනම් බලමු දැන් පළවෙනි එක input temperature එක හරි. මෙතන ඉතින් දැන් මෙතන temperature නම් මෙතනත් temperature එනවා. මෙතනත් temperature එනවා. මම ඒකත් නිතරම කියලා ඇතිනේ. මෙතන temperature නම් මෙතනත් ඒකම එන්න ඕන. මොකද මේකම විචල්ය. මේ මතක ගබඩාගෙන යනකොට මම ඕක පැහැදිලිව කියන්නේ නැති මොකක්ද හේතුව කියලා. මට ඒකත් හදලා එවන්න ඉක්මනට. එක තැනක විතරක් හදලා හරියන්නේ නැහැ. ඒකත් හදලා එවන්න ඉක්මනට. හරි එහෙනම් බලමු. මෙතනදී ටෙම්පරේචර් එක හරි සංකේතය හරි මෙතන ඉංග්‍රීසි වලින් නෑනේ yes no කියලා දාන්න ඕන. සිංහලෙන් දාන්න බෑ. මේක හදලා එවන්න. මේ ඊළඟ කොටස හදනකොට දැන් ඕනේ. තව අඩුපාඩු තියෙනවද කියලා බලන්න. ඒකට ටෙම්පරේචර් එක output hot ඒක හරි. ළඟට නැත වුණොත් service හරි වුණොත් average stop නැතුනොත් cold. ඔව් මේක හරි නේද? මේකේ අඩුපාඩුවක් නෑ. මේක හරි. මේක මට මේ ඉංග්‍රීසි වලින් මේ වන්න yes no කියලා. එතකොට හරි මේක. ඒක හදලා එවන්න එතකොට හරි. මේක හරි. මේක අඩුපාඩුවක් නෑ. මොකද්ද මෙතන ගැටලුව තියෙන්නේ? ප්‍රශ්නයක් තියෙන එක වල ප්‍රශ්නයක් ඇත්තටම නෑ මේක හරි. හොඳයි. වැඩි. right. මේ ළඟ ප්‍රශ්නේ දාන්න.
අන්තිමට කාරයටම ඇල්ලද හතරෙන් ප්‍රශ්න පේනවත් දන්න හැබයි මුලින් මහතරෙන් ප්‍රශ්න සම්පූර්ණ කමනතු ඒ කොටස කරලා යන්නකමට හිට පසම බී කොටස දාන්න මුලින් මේ කොටස විතරක් කරන්න මෙම ඒකට සැ පිළිතුරු බලමු ඒත් ඒකට අපිට ගන්න පුළුවන් නියමාවලිය ප්‍රොටකෝල් එක නියමාවලිය ප්‍රොටකෝල් අට කිව් එකට එකට එන්නේ සේවාව නැත්තම් විශ්ව විසිරවියමන ලෝක විසිරවියමන කියලත් ගන්න පුළුවන් ආර් ආර් කියන වසම් නාමය ඩොමෙන් නේම් එක තියෙන S කියන්නේ ඉහළ මට්ටම වසම් නාමේ ටොප් ලෙවල් ඩොමෙන් එහෙම නැත්නම් TLD කියලා කියනවා ඊළඟට D T T එකේ සම්පතට මග path to resource ඊළඟට U එකේ ඉන්නේ සම්පත එහෙම නැත්නම් resource ඊළඟට අවසාන එක V එක සම්පූර්ණයෙන්ම ගන්නේ ඒකාකාර සම්පත් නිශ්චයකයේ යුනිෆෝම් රිසෝස් ලොකේටර් ඒකේ ඔක්කොම හරි
එහෙනම් B කොටස B කොටසට උත්තර ලියන්න ඔබ බලන්න. B කොටසට උත්තර ලියන්න ඔබ බලන්න. පිළිතුරු බලමු මේකේ. ඉහත A සිට D දක්වා පෙනෙන විස්තරය විස්තර එක එකක් සඳහා ගැලපෙන පද ඉහතලා ස්තුන් අන්තකාන්ත ලේබල් ඉදිරියෙන් ගියා දක්වා. පළවෙනි ලේබලය A. පළවෙනි ලේබලය A. ඒක බලමු. HTTP භාවිතා කොට සේවා යෝජකයක් වෙත වෙබ් පිටු ලබා දෙයි. ඒක කරන්නේ මොකෙන්ද? වෙබ් සේවා දායකයෙක්. බොහොම වෙබ් සර්වර් එකෙන් තමයි ඔක කරන්නේ. වෙබ් සේවා දායකයෙක්. ඊට B බලමු. අන්තර්ජාලයේ ඇති පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා උපකාරී වේ IP ලිපිනය. යවුන් ලැබූ සෑම විද්‍යුත් ලිපියක්ම ලබන්නා තෙක් මාවතේ ඇති මෙවැනි සේවාදායක පෙළක් තුළ ගමන් කරයි. ඒක දෙන්නේ මොකද? තැපැල් සේවාදායක කියන්නේ. ඒකත් හරි. මේල් සර්වර් එක. තැපැල් සේවාදායක මේල් සර්වර්. D එක අනවශ්‍ය විද්‍යුත් තැපැල් පණිවිඩ. අනවශ්‍ය විද්‍යුත් තැපැල් පණිවිඩ ඒක කියන්නේ ආයාචිත තැපැල් එහෙම නැත්නම් ස්පෑම් මේල්ස්. ආයාචිත තැපැල් ස්පෑම් මේල්ස්. ඔච්චරයි. එහෙනම් ඒකෙත් මම හිතන්නේ ඒක ඔක්කොම හරි. කොහොම හොඳයි. එහෙනම් ඊළඟ එක බලමු. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ටිකක් ඒක සම්පූර්ණයෙන්ම ඉක්මනට සම්පූර්ණ කරන්න.
මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. අපැහැදිලි නම් කියන්න. හරි. මේකට උත්තර ලියන්න බලන්න. ප්‍රශ්නේ අපැහැදිලි නම් කියන්න. right. එහෙනම් ආන්සර් එක බලමු. පහත් දක්වා ඇති ව්‍යාපාරික තොරතුරු ප්‍රාථමික යතුරු දෙකක් ඒවාට අදාළ වගකීම් ලියා දක්වා. ඒක වරද්දගෙන කියනවා නේද? එතන අපිට විකුණුම් වගුවේ shop ID එක ගන්න පුළුවන්. ඒක හරි. කාණ්ඩ වගුවේ කැටගරි එක ගන්න පුළුවන්. එතන වරද්දගෙන තියෙනවා. දැන් ඕක හැමතිස්සෙම පටලවා ගන්න දෙයක්. ඒකින්දම තමයි මේ වගේ ප්‍රශ්නයක් දීලා තියෙන්නේ විභාගෙට. ඕක අනිවාර්යයෙන්ම වරද්ද ගන්න කියලා ගන්න. අතරත් වෙලා තින්නේ මේ වගේ වැඩක්. මෙතන බලන්න ඕන දරුවෝ මේ නිකන් ලකුණු 10ක් ගන්න පුළුවන් අවස්ථාව නැති කරගන්න. හරියට බලන්නේ නැති හින්දා. මෙතන බලන්න මෙන්න මේක මෙතන සටහන් වෙලා තියෙනවා. දැන් මම ඕගලන්ට කියලා ඇති නිතර මොකද්ද? මේකේ shop ID එක දෙපාරක් සටහන් වෙලා තියෙනවා නේද? එතකොට වන්න මෙතනත් මේ එකත් බලලා නැහැ හරියට. ඒකත් බලන්න ඕන. දැන් මෙතන shop ID එක දෙපාරක් මෙතන බලන්න. ඒකත් ට්‍රික් එකක් අල්ලගන්න. දැන් ඒකට මමත් අහු වුණා. දැන් මෙතන මේ shop ID එක කී වතාවක් සටහන් වෙලා තියෙනවද? එකම shop ID එක. 3 වතාවක් සටහන් වෙලා තියෙනවා. ප්‍රාථමික යතුරක් නම් ඕකට අපි කියන්නේ මොකද්ද? දත්ත සමතරික්තතාව, data redundancy. දැන් ඕකත් මම හැමතිස්සෙම කියලා ඇතිනේ ප්‍රාථමික යතුරක් නම් දත්ත නැවත නැවත සටහන් වීමක් සිද්ධ වෙන්න බෑ. දත්ත නැවත නැවත සටහන් වීමක් සිද්ධ වෙන්න බෑ. එතකොට විකුණුම් වගුවේ shop ID එක ප්‍රාථමික යතුරක් නෙමෙයි. ඒක අපි කියනවා foreign key එකක් කියලා ආගන්තුක යතුරක්. එතකොට එක අතකීවා හරි ශාකා වගුවේ shop ID එක තමයි ප්‍රාථමික යතුරට. මොකද එක වගුවක ප්‍රාථමික යතුරක් තව වගුවක සටහන් වෙනකොට ඒක ආගන්තුක යතුරක් බාටපත් වෙනවා. එතකොට එකක් හරි එකක් වැරදි. ඊළඟට බලන්න මේ එක වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක සටහන් වෙනවා. එතකොට කාණ්ඩ වගුවේ කැටගරි එක අපිට ප්‍රාථමික යතුරු විදිහට ගන්න පුළුවන්. ඕක බලන්න හැකියාවක් තියෙන්න ඕන හරියට. හොඳේ මේ පැහැදිලිව බලන්න හැකියාවක් තියෙන්න ඕන. එතකොට ප්‍රාථමික යතුරු දෙකක් සටහන් කරන්න කියලා තියෙන්නේ. එක ප්‍රාථමික යතුරක් තමයි ශාඛා වගුවේ shop ID එක. අනෙක් ප්‍රාථමික යතුර කාණ්ඩ වගුවේ කැටගරි එක. දැන් ඔය ප්‍රශ්නේ එතකොට වැරදි. සාර්ථක නෑ ඒක. ප්‍රශ්නෙට පිළිතුර වැරදි. එහෙනම් පළවෙනි එක අපි බලමු. ඒවා හරියට මේ නිරීක්ෂණය කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් දැන් මේ වෙනකොට ප්‍රාථමික යතුරු දෙකක් ගත්තම පළවෙනි එක අපිට ගන්න පුළුවන් ශාඛා වගුව branch table එකේ shop ID එක. ඊට දෙවෙනි එක කැටගරි එකේ කාණ්ඩ වගුවේ category table. ඔන්න ඔය තමයි උත්තර දෙන්න ඕන. එහෙනම් ඊළඟ එක බලමු. ආගන්තුක යතුරු දෙකක් ඒවාට අදාළ වගු සමග ලියා දක්වන්න. එතකොට ආගන්තුක යතුරු දෙකක් මොකද්ද? ආගන්තුක යතුරක් කියන්නේ එක වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක සටහන් වෙනකොට විකුණුම් වගුවේ shop ID එක ආගන්තුක යතුරක්.
ඊළඟට ශාකාවගුවේ කැටගරි එක ආගන්තුක ඇතුළක් එක හරි. යන්ත ඒ දෙක හරි නේද? වගේ ශොප් ID එක ශාකාවගේ කැටගරි එක එක් වෙනසල දුරකථන අංකය ඇතුළත් කිරීම සඳහා වෙනස් කළ යුතු වගුව කුමක්ද? ශාකාවගුව එක හරි. ශාකාවගුව වෙනස් කළ යුතු. ඊළඟට ABC කොලේජී මුළු විකුණුම් සොයා ගැනීම සඳහා විමසුමක් ක්‍රියාත්මක කිරීමට බද්ධ කළ යුතු වගු මොනවාද? ශාකාවගුවයි විකුණුම් වගුවයි. එතකොට හතරට එන්නේ එකත් හරි. ඊළඟට ශොප් ID වූ ශොප් ID .04 වූ නව වෙළඳසැලක් කැන් ෆොටෝකොපි අලුවේ සඳහා HIG කොලේජී විවෘත කළේ උපකල්පනය කරන මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා යාවත්කාලින කළ යුතු වගු මොනවාද? ශාකා වගුව කාණ්ඩ වගුව. හොඳයි ඒකත් හරි. ඒකට මුලින්ම කාණ්ඩ වගුව ඊට පස්සේ දෙවෙනියට ශාකා වගුව යාවත්කාලින කරනවා. අය මේක හරි උත්තරේ. අය උත්තරෙත් හරි. කාණ්ඩ හදලා තියෙන හැබැයි මුලින්ම ගන්න ඕන කාණ්ඩ වගුව. මොකද කැටගරි එකක් තියෙන්න එපා අලුතෙන් හදන්න. ඒකින්ද කාණ්ඩ වගුව මුලින්ම සටහන් කරන්න. කාණ්ඩ වගුවේ තියෙනවා කැටගරි items. කැටගරි එක D ගන්න වෙනවා. කොපීන් හරියට එක සටහන් කරන්න ඕනද? ශාකා වගුව
යාකාගේ නේම් ශොප් අයිඩි කැටගරි තුනත්තය. HIJ college. කැටගරේකඩි අන්න ආකාරයට උත්තර ටික තියෙන්න එක හරි උත්තර පලවෙනි එක තමයි පොඩ්ඩක් නාගෙන තිබ අනිකවට හරි බොහොඳයි. එන ඊළඟ ප්‍රශ්නයද සාධානයම කරු. හරි අහ වෙන ප්‍රශ්නය ඔකට උත්තරලයන්න ඔබ. බල පහත XYZ ලෙස ලේබල් කර ඇති ප්‍රකාශ මගින් ෘතුකාංග පරීක්ෂා කිරීමේ ප්‍රරූප තුනක් දැක්. මෘතුකාංගවල එක් කොටස් වලට වෙන වෙනම ආදාන ලබාදී එම කොටස් නියමාකාර ක්‍රියාවලියෙන් පසු නිවැරදි ප්‍රතිධානය ලබා දෙන්නේ දැයි පරීක්ෂා කිරීම.
ඒකේ එතකොට උත්තරය ගත්තොත් x වලට එන්නේ ඒකක පරීක්ෂාව unit testing පද්ධතිය භාවිතය සඳහා යෝග්‍ය වන්නේ දැයි අන්ත පරිශීලකයන් විසින් පරීක්ෂා කරනු ලැබේ. ඒකට අපි ගන්නවා ප්‍රතිග්‍රහ පරීක්ෂාව acceptance testing. කොහොමදයි? Nice. මෘදුකාංගයේ එක් එක් කොටස් සංයුක්ත කර ඒවා එක්කල විට නිවැරදි ක්‍රියාත්මක වේදයි පරීක්ෂා කිරීම. ඒක අපි කියනවා integration testing සමස්ත පරීක්ෂාව. integration testing ආකාරයට තියෙන්නේ. එහෙනම් අපි අද තීරි ප්‍රශ්න 6ක් ගැන කතා කරා. ඒතර මම පොඩ්ඩක් තරමක් වෙනස් ආකාරයේ ප්‍රශ්න ගැන කතා කරේ. මම වෙනදා දෙන්නේ මේ Excel වලට මුල් තැන දෙනවා, logic gates වලට මුල් තැන දෙනවා. ඉතින් අද පොඩ්ඩක් මේ සම්ප්‍රදායෙන් පිට ගිය ප්‍රශ්න ටිකක් අපි කතා කරේ. එහෙනම් ඊළඟ දවසේ කවදද කියන එක මම සටහන් කරන්නම්. වෙබ් අඩවියේ මේකේ රෙකෝඩින් එකයි ඔක්කොම ලැබෙන සලසනවා අද දවස් ඇතුළත. එහෙනම් පුතේ අද අපි සමීකරණමු. ඊළඟ දවසේ නැවතත් හම්බෙමු. මම හිතනවා මෙතන ටිකක් ගැටලුවක් නැති වෙයිද කියලා. එහෙනම් අපි අද ක්ලාස් එක නතර කරමු. ඊළඟ දවසේ නැවත හම්බෙමු. සුබ දවසක්. ආයුබෝවන්.